සුබ දවසක් වේවා ප්‍රිය පුතේ. දූල පුතාලත් එක්ක මම අද දවසේ මේ මුණ ගැහෙන්නේ භූගෝල විද්‍යාව 13 ශ්‍රේණියට නියමිත නවවිසින් ප්‍රදේශයේ තවත් මාතෘකාවකට අවධානය යොමු කරන්නයි. එහෙමනම් ඔබ මාත් එක්ක අද දවසේ මෙම මාතෘකාවට අවධානය යොමු කරන්න පෙර ඔබට සටහන් තබා ගන්න අවශ්‍ය කරන ඒ ලිපිටවයන් ළඟ තබා ගන්න ඕන ඉතාම හොඳයි කියලා මම ඔබට ප්‍රකාශ කරනවා. ඒකම මොකද බොහෝ කරුණු කාරණා ඔබත් එක්කම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු ඔබගේ ඉදිරියේ පැවැත්වෙන විභාග කටයුතු වලට ඔබගේ දැන ගැනීම සඳහා ඔබගේ අවශ්‍යතා සඳහා වැදගත් වේවි. ඒක නිසා දුවේ පුතේ ඔබ මෙම විෂය කරුණු සටහන් තබා ගන්න අවශ්‍ය ටික ඒ කාරණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න. එහෙමනම් දුවේ පුතේ අපි භූගෝල විද්‍යාව මානුෂ භූගෝල විද්‍යාවට අදාළ මේ 13 ශ්‍රේණියේ මාතෘකාව කුමක්ද කියලා කතා කරන්නට මත්තෙන් මම ඔබත් එක්ක කැමතියි අද දවසේ ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවට අදාළ පරිච්ඡේදය හඳුන්වා දෙන්න. පරිච්ඡේදය තමයි 8 වන පරිච්ඡේදය. මේ 8 වන පරිච්ඡේදයේ අපි වැඩසටහන් කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මීට පෙර වැඩසටහන් දෙකක් එක්ක මම ඔබ හා සම්බන්ධ වුණා. අද දවසේ මේ ඔබත් එක්ක මේ තුන්වෙනි වැඩසටහන එහෙම නැත්නම් තුන්වෙනි කොටස තමයි අද ඔබත් එක්ක මේ කරුණු කාරණා සාකච්ඡා කරන්නේ. ඔබට මේ 13 ශ්‍රේණියට නියමිත මානුෂ භූගෝල විද්‍යාවේ මේ 8 වන පරිච්ඡේදය මොකක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන විශේෂ කරුණු මොනවද කියලා සමහර විට යම් අවබෝධයක් ඇති. ඒ නැතත් ඔබට පැහැදිලි වෙනවා ඇති මෙම කරුණු වලට මාත් එක්ක සම්බන්ධ වුණොත් මෙම පරිච්ඡේදය තුල මොනවද ඔබත් එක්ක කතා කරන්නේ කියන කාරණේ. අපි මෙම පරිච්ඡේදයට අවධානය යොමු කරන්නට මත්තෙන් මම කැමති ඔබට මේ සඳහා ප්‍රධාන නිපුණතාවය ඔබ ළඟාවිය යුතු නිපුණතාවය කුමක්ද යන්න හඳුන්වා දෙන්න. මොකද අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවේ ඔබව ගෙන යා යුතු එහෙම නැත්නම් ඔබ ළඟා කරගත යුතු නිපුණතාවය තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුල ඛනිජ සම්පත්වල වටිනාකම පරීක්ෂා කර ඒවා තිරසරස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි යන්න. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුල අපි දන්නවා ඛනිජ සම්පත් විශාල දායකත්වයක් අපිට ලබා දෙනවා. මීට පෙර වැඩසටහන් වලදී මේ ඛනිජ සම්පත් පිළිබඳව ඔබ කරුණු කාරණා රාශියක් ඉගෙන ගත්තා. එහෙම නැත්නම් නරඹුවා. අත්දැකීම් ලබා ගත්තා. ඒ කරුණු ගුණ කරගත්තා. එතකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුල මේ ඛනිජ සම්පත් කොයි ආකාරයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවද? ඒවා අපේ ශ්‍රී ලංකා ආර්ථිකයට කොයිතරම් වැදගත්කමක් ලබා දීලා තියෙනවද කියන එක පිළිබඳවත් ඔබ යම් යම් කරුණු කාරණා ළඟා කරගත්තා. එහෙම නැත්නම් ඉගෙන ගත්තා. ඒ තුළ අපිට පැහැදිලි වුණා ශ්‍රී ලංකා ආර්ථිකය තුළ මේ ඛනිජ සම්පත් කොයිතරම් වටිනාකමක් අපිට ලබා දෙනවද? එහෙම නැත්නම් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න කොයිතරම් දායකත්වයක් අපිට ලබා දෙනවද? අපේ රටේ සේවා නියුක්තිය වැඩි කරන්න කොයිතරම් දායකත්වයක් ලබා දෙනවද කියන කාරණේ. ඒකම දුවේ පුතේ අපිට පැහැදිලි ශ්‍රී ලංකාවේ මේ ඛනිජ සම්පත් ව්‍යාප්තිය ගත්තාම විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ ඛනිජ සම්පත් සාමාන්‍ය නිර්මාණය වෙන්න එහෙම නැත්නම් හැදෙන්න වසර 10 ගණනක් ගත වෙනවා. මෙහෙම නිර්මාණය වෙන ඛනිජ සම්පත් ඉතා කෙටි කාලයක් තුළ අපේ අවශ්‍යතා සඳහා අපි ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරනවා. මෙන්න මේකේ ප්‍රතිඵලයේ විදිහට මේ ඛනිජ සම්පත් ඉතා ඉක්මනින් ක්ෂය වීමේ ක්‍රියාවලියට ලක්වීමක් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි මේ නිපුණතාවය තුලත් අපි පැහැදිලි කරනවා එම ඛනිජ සම්පත්වල තිරසර ලෙස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි යන්නේ. එහෙනම් මේ කෙටි කාලයක් තුළ මේ ඛනිජ සම්පත් ටික පාවිච්චියට අරගෙන සම්පූර්ණයෙන් භාවිතයට ගැනීම නෙමෙයි අපි සිදු කළ යුත්තේ. අපි මෑත කාලීනව භාවිතා කරන ගමන් අනාගත පරපුර සඳහා අනාගත අවශ්‍යතා සඳහා යම් තාක් දුරකට එම ඛනිජ සම්පත් ඉතිරි කරමින් එහෙම නැත්නම් ඒවා මේ පැවැත්ම තහවුරු කරමින් ඒවා ඉදිරියේදී අවශ්‍ය කරන ඒ කටයුතු සඳහා යොදා ගන්න අවශ්‍ය කරන ඒ සම්පත් ඉදිරි කරමින් අපි කටයුතු කරනවා නම් තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා
අපිට තිරසර පැවැත්මක් පිළිබඳව තිරසර අවශ්‍යතාවයක් පිළිබඳව අපිට සලකා බලන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ khනිජ සම්පත් භාවිතයේදී තිරසර ලෙස භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. අපි මේ පිළිබඳව පැහැදිලි කරගත යුතුයි. එක්කම මේ ප්‍රධාන නිපුණතාවය කරා ළඟා වෙන්න නම් අපි මෙන්න මේ නිපුණතා මට්ටම ඔබට හඳුන්වා දෙනවා. මෙන්න මේ නිපුණතා මට්ටමත් එක්ක තමයි ඔබට ප්‍රධාන නිපුණතාවය කරා ළඟා වෙන්න හැකියාව ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් උපයෝජනයේදී ඇතිවන පාරිසරික බලපෑම් අවම කිරීමට කටයුතු කරයි. අපි දන්නවා ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් අපි ප්‍රයෝජනයට ගන්න. මේ ප්‍රයෝජනයට ගැනීමේදී අපිට පරිසරයට හානියක් සිද්ධ වෙන්න බෑ. මොකද ඒකට හේතුව තමයි khනිජ සම්පත් බොහෝ විට මේ භූ පරිසරය තුල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. පොළොව අභ්‍යන්තරයේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා ආකර කර්මාන්තය මගින් මේ khනිජ සම්පත් මතු පිටට ගෙන එන්න. මෙන්න මේ ක්‍රියාවලියේදී එහෙම නැත්නම් අපි මේ khනිජ සම්පත් ප්‍රයෝජනෙට ගැනීමේදී අපිට සිද්ධ වෙනවා පරිසරයට යම් යම් හානීන් සිද්ධ කරන්න. මෙන්න මේ හානි අවම වෙන විදියට එහෙම නැත්නම් පරිසරයට හානි නොවන විදියට මේ කටයුත්ත අපිට සිද්ධ කරන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ නිසා තමයි අපි khනිජ සම්පත් පරිහරණයේදී විශේෂයෙන් පරිසරය කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ. එහෙමනම් අද දවසේ පාඩම තුල නැත්නම් මේ මාතෘකාව තුල ඔබට මෙන්න මේ නිපුණතා මට්ටමට ගෙන යාමට අපි අපේක්ෂා කරනවා. ඔබට ළඟා වීමට හැකියාව ලැබේවි. ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් උපයෝජනයේදී ඇතිවන පාරිසරික බලපෑම් අවම කිරීමට කටයුතු කිරීම ඔබ විසින් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ මේ නිපුණතා මට්ටමට ළඟා වෙමින් ප්‍රධාන නිපුණතාවය කරා ඔබ ගෙන යාම තමයි අපේ අපේක්ෂාව. එහෙමනම් අද දවසට නියමිත මාතෘකාව ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් 13 ශ්‍රේණියේ 8 වන පරිච්ඡේදය තුල අපිට කතා බහ කරන්න තියෙන ශ්‍රී ලංකාවේ khනිජ සම්පත් සම්බන්ධව. අපි khනිජ සම්පත් සම්බන්ධව මීට පෙර මාතෘකා ගණනාවක් කතා කළා. එහෙම නැත්නම් khනිජ සම්පත් කීපයක් පිළිබඳව ඔබ අපි හමු වෙලා සාකච්ඡා කළා. අද දවසේ තවත් මේ khනිජ සම්පත් පිළිබඳව කරුණු කාරණා රාශියක් ඔබ හා සම්බන්ධ වෙමින් ඉදිරිපත් කරන්නයි මා මේ සූදානම් වෙන්නේ. අපි බලමු අද දවසේ අපේ මේ කාරණා මොන විදියටද පෙළ ගැස්සිලා තියෙන්නේ කියලා. මොකද පෙළ ගැස්ම අපිට ඉතා වැදගත්. මෙන්න මේ ආකාරයේ පෙළ ගැස්මක් තුළ තමයි අද දවසේ ඔබත් එක්ක මම මේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට දැක ගන්න අවස්ථාව උදා වෙන්නේ. පෙළ ගැස්ම තුළ khනිජ සම්පත් උපයෝජනය නිසා ඇති වෙලා තියෙන භෞතික භූදර්ශනයට ඇතිවන බලපෑම. භෞතික භූදර්ශනයට කොයි ආකාරයෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවද කියන කාරණය පිළිබඳව අපිට අවධානය යොමු කරන්නත් දවසේ සිද්ධ වෙනවා. ඒකම මේ khනිජ සම්පත් උපයෝජනය නිසා ජල සම්පතට කොයි ආකාරයෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවද? මොකද අපේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය කරන ජලය ශ්‍රී ලංකාවේ ජල පෝෂක ප්‍රදේශ ගණනාවක් තියෙනවා. එතකොට මේ පෝෂක ප්‍රදේශ එහෙම නැත්නම් මේ ගංගාධාර ආශ්‍රිතව විශාල khනිජ සම්පත් නිදි පිහිටලා තියෙනවා. ඒ නිසා අපේ තියෙන ජල සම්පතට විශාල වශයෙන් හානි වීමේ ප්‍රවණතාවයක් මේ khනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී දැක ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ නිසා මෙන්න මේ ජල සම්පතට කරන බලපෑම කොයි ආකාරයෙන්ද ඒව අවම කරගන්න අපිට හැකියාව තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳව අද දවසේ කරුණු කාරණා සාකච්ඡා කර යුතුයි. ඒකම දුවේ පුතේ මේ khනිජ සම්පත් පරිභෝජනයේදී නැත්නම් පරිහරණයේදී නැත්නම් උපයෝජනයේදී භූමියට වෙන හානිය නැත්නම් භූමි හායනය භූමිය වෙනස් වීම වල කොයි ආකාරයෙන් ලක් වෙනවද කියන කාරණය පිළිබඳවත් අද අපිට ඔබත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ භූමි හායනය කොයි ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවද අපි මේ කොහොමද හායනය අවම කරගන්නේ කියන කාරණය පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒකම වායු දූෂණය. මොකද මේ ක්‍රියාවලීන් වලට ලක් වෙනකොට එහෙම නැත්නම් මේ khනිජ සම්පත් ප්‍රයෝජනයට ගන්න ගියාම වායු ගෝලයට වායුන් වලට දූවිලි අංශ එකතු වෙන්න පුළුවන්. ඒ නිසා වායු දූෂණයට කොයි ආකාරයේ බලපෑමක් ඇති වෙනවද කියලා මේ පෙළ ගැස්ම තුල අපි සාකච්ඡා කරන ඒ ඉදිරියේදී ඔබත් එක්ක කරුණු විදියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මෙම කරුණු ක්‍රියාවට නංවමින් පාරිසරික හානිය අවම කරගන්න
රජය අරන් තියෙන ක්‍රියාමාර්ග කුමක්ද? අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? අපිට ඇතිවලා තියෙන ගැටලු මොනවද? ඒවා විසඳගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි ඉදිරියේදී ඔබත් එක්ක කරුණු සාකච්ඡා කරනවා. ඒකම දුවේ පුතේ පාරිසරික හිතකාමී ආකල්ප වර්ධනය කිරීම අපිට ඉතාම වැදගත්. මොකද මේ පරිසරයට ඇති වෙන හානි අවම කරගන්න. එහෙම නැත්නම් ඒවා නැති කරගන්න නම් අපිට අපේ ආකල්ප වෙනස් කරගන්න සිද්ධ වෙනවා. අපි ආකල්ප වර්ධනයක් කරගන්න සිද්ධ වෙනවා. මේ නිසා පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කරගන්න අපිට කොයි ආකාරයෙන් හැකියාව ලැබෙනවද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒකම දුවේ පුතේ අපි දන්නවා රජය මේ පරිසර හානිය අවම කරන්න විවිධ වකවානුවල විවිධ අනපනත් ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් ඉදිරිපත් කරනවා. ඒකම බල ගැන්වීම කරනවා. මෙන්න මේ අදාළ අනපනත් කීපයක් අපි සලකා බලමු. ඒවා බල ගැන්වෙන්නේ කොයි ආකාරයෙන්ද ඒවා ක්‍රියාත්මක වෙන්න ඕන කොයි ආකාරයෙන්ද කියලා සලකා බලමු. ඒකම දේශපාලන කැපවීම ඉතාම වැදගත්. මොකද දේශපාලන කැපවීම මත මේ පරිසර හානිය අවම කරන්න හැකියාව තියෙනවා මේ khනිජ සම්පත් උපයෝජනයේදී. ඒ නිසා දේශපාලන කැපවීම කොයි ආකාරයෙන්ද කියලා ඔබට සලකා බලන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් 13 ශ්‍රේණිය දරුවෝ විදියට වැඩිහිටි දරුවෝ විදියට ඔබට මේ පිළිබඳව යම් අවබෝධයක් මේ වෙනකොටත් ඇති. ඒකම පුරවැසි සංවිධානවල අපි දන්නවා මේ රටේ විවිධ සංවිධාන තියෙනවා. පරිසර සංවිධාන තියෙනවා. එතකොට මේ අයගේ සක්‍රීය දායකත්වය, ඔබේ දායකත්වය විශේෂයෙන් මොකද අපි අනුන්ට මේ ඇඟිල්ල දික් කරනවට වඩා අපේ දායකත්වය අපි පුරවැසියෙක් විදිහට අපි කොයි ආකාරයෙන් දැක්විය යුතුද? එහෙම නැත්නම් මේ khනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී පරිසරයට එන හානි අවම කරන්න අපි කොහොමද කටයුතු කළ යුත්තේ? එහෙම නැත්නම් ප්‍රජාව කොහොමද දැනුවත් කළ යුත්තේ? සක්‍රීය දායකත්වයක් අපි කොහොමද දිය හැක්කේ කියන කාරණේ පිළිබඳවත් අපි ඉදිරියේදී ඔබත් එක්ක කරුණු කීපයක් සාකච්ඡා කරමු. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති එහෙනම් අද දවසේ වැඩසටහන කොයි ආකාරයෙන්ද පෙළ ගැසිලා තියෙන්නේ කියන එක. ඒකම පරිසර හානිය අවම කිරීමේ අර්ථයේ පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම ගැන කතා කළා. අදාළ අනපනත් බල ගැනීම ක්‍රියාත්මක කිරීම ගැන කතා කළා. දේශපාලන කැපවීම ගැන කතා කළා. එක්කම පුරවැසි සංවිධානවල සක්‍රීය දායකත්වය ගැන අපි කතා කරනවා. ඒකම khනිජ සම්පත් උපයෝජනයේදී ඇතිවන පාරිසරික බලපෑම පිළිබඳව කතා කිරීමේදී අපිට khනිජ සම්පත් උපයෝජනයේදී විවිධ පාරිසරික බලපෑම් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනකොට khනිජ සම්පත් උපයෝජනයේ තියෙන පාරිසරික බලපෑම් ගත්තොත් අපිට කරුණු තුනක් යටතේ සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ඒ කරුණු තුන තමයි අපි මීට පෙර පෙළ ගැස්මිත් කතා කළා. ජල සම්පත. ජල සම්පතට විශේෂයෙන් පාරිසරික වශයෙන් හානි සිද්ධ වෙනවා. එකම භූමියට හානි සිද්ධ වෙනවා. එකම වායු ගෝලයට හානි සිද්ධ වෙනවා. එහෙනම් ජල, වායු සහ භූමිය කියන පරිසර පද්ධතියට එහෙම නැත්නම් අපේ ජෛව ගෝලයට විශාල හානීන් මේ khනිජ සම්පත් උපයෝජනයේදී ඇති වෙලා තියෙනවා. මෙන්න මේවා අවම කරගන්න කොහොමද අපි කටයුතු කළ යුත්තේ? මේකට අපි මොනවද කළ යුත්තේ? මොනවද ඇති වෙලා තියෙන හානීන් කියන පිළිබඳව අපි අවබෝධ කරගත යුතුයි. ඒකට හානිය අවබෝධ කර ගැනීම නිසා අපිට හැකියාව ලැබෙනවා ඒවා අවම කරගන්න කොයි ආකාරයෙන් කටයුතු කර යුතුද කියන කාරණය. ජල සම්පත පිළිබඳව අපි සලකා බලමු. ජල සම්පත පිළිබඳව සලකා බැලීමේදී ආකර කර්මාන්තය විශේෂයෙන් ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා ලෝකේ බොහෝ රටවල දක්නට ලැබෙන බරපතලම ගැටලුවක් තමයි ජල දූෂණය. ජලය දූෂණය වීම. මොකද ආකර භූමිය තුල කැණීම් කටයුතු එහෙම නැත්නම් ආකර සිද්ධ කරනකොට මතු පිටට විශාල හානියක් සිද්ධ වෙනවා. මෙන්න මේ හානිය නිසා ජල මූලාශ්‍රවලට යම් යම් අපද්‍රව්‍යයන් මිශ්‍ර වීම සිද්ධ වෙනවා. මේ නිසා ජල මූලාශ්‍රයන් විශාල වශයෙන් විනාශයටපත් වෙනවා. ජල දූෂණයක් සිද්ධ වෙනවා. ඒක නිසා ඉහළ පෝෂක ප්‍රදේශවල ගංගාවලට අපද්‍රව්‍යයන් මිශ්‍ර වීම නිසා පහළ ගංගාධාර සම්පූර්ණයෙන් විනාශයටපත් වෙනවා. මෙන්න මේ ජල දූෂණයට මේ ආකාර කර්මාන්තයෙන් විශාල බලපෑම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියලා අපිට සඳහන් කරන්න හැකියාවක් තියෙනවා. ඒකම දුවේ පුතේ භූමිය කැණීමෙන් ලබා ගන්නා khනිජ වර්ග නිසා භූමිය මතු පිට විශේෂයෙන් කුඩා ආවාට නිර්මාණය වෙනවා. මොකද පොළොව කැණීම් කළාම පොළොව හැරුවාම අපිට ඒ ආසිතව කුඩා වලවල් දකින්න පුළුවන්. මෙන්න මේ කුඩා වලවල් තුල මෙන්න මේ ආකාරයෙන් ජලයක රාශි වීම වෙනවා. ඒ තුල විවිධ උපද්‍රවයන් ඇති වෙන එහෙම නැත්නම් අසංගත රෝග ඇති වෙන ක්‍රියාවල වලට
ඒක බලපෑමක් ඇති කරනවා. ඒකම පරිසරයේ තියෙන අලංකාරත්වයට විශාල හානින් සිද්ධ වෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ රූප රාමු දිහා අවධානය යොමු කළොත් මෙහි ඔබට පැහැදිලිව පේනවා ඇති විවිධ ස්ථානවල වලවල් හැරිලා ඒ ස්ථානවල තියෙන අර පාරිසරික ස්වභාවයට විශාල හානියක් සිද්ධ වෙලා වෘක්ෂලතා පද්ධතීන් විනාශයට ලක් වෙලා එතකොට මේ පරිසර පද්ධතියේ සම්පූර්ණ විනාශයක් තමයි දැක ගන්න හැකියි. එහෙනම් පරිසරයට විශාල බලපෑමක් මේ ආකාර කර්මාන්තය තුල ඇති වෙන බව අපිට මේ තුල දැක ගන්න පුළුවන්. ඒකම ජල සම්පත ගැන තවදුරටත් කතා කිරීමේදී වර්ෂාපතනයේ හේතුවෙන් මෙම පතල් කැණීම් සිද්ධ කරන ප්‍රදේශවල ජලය ඒක රාශී වීම එහෙම නැත්නම් රඳා පැවතීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මැණික් පතල් එහෙම සිද්ධ වෙනවා රත්නපුර ආශ්‍රිත ප්‍රදේශයේ. ඒතකොට විශාල වශයෙන් මේ ප්‍රදේශයට ජලය පතිත වෙනවා වර්ෂාව මගින්. එතන මේ පතිත වෙන ජලය විශාල වශයෙන් අර හාරන ලද පතල් වල ජලය තැම්පත් වෙලා ඒක රාශී වෙලා ඒවැ ජලය රඳා පැවැත්මක් දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒකම කළුවඟ ආශ්‍රිතව සිදුවන මැණික් ගැරීම නිසා විශාල වශයෙන් ජල වහනයට බලපෑම් ඇති කරනවා. මෙන්න මේ බලපෑම් ඇති කිරීම නිසා කළුවඟ ආශ්‍රිතව විශාල වශයෙන් ජලය දූෂණය වීම වලට ලක් වෙනවා. මෙන්න මේ දූෂණය වීමට ලක්වීම නිසා අපිට විශාල පාරිසරික හානියක් දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි කළුවඟ ආශ්‍රිතව කරන මේ මැණික් ගැරීම සම්බන්ධව පුංචි වීඩියෝ දර්ශනයක් නරඹමු. ඔබට පැහැදිලි වේවි. එතකොට මේ කළුවඟ ආශ්‍රිතව කොයි ආකාරයෙන්ද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන හොඳයි දුවේ පුතේ ඔබට පැහැදිලි වෙන්නේ නැති ඒ කළුගඟ ආශ්‍රිත ප්‍රදේශයේ කොයි ආකාරයේ බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද මේ මැණික් ගැරීම හේතු කරගෙන කියන එක. දැන් ඔබට මේ දකින්න තියෙන්නේ මේ මැණික් ගැරීම ආශ්‍රිත ගඟ ආශ්‍රිතව සිද්ධ කරන ආකාරය. ඒ තුල ඔබට මනාව පැහැදිලි වෙන්නේ නැති කොයිතරම් හානියක් මේ ජල සම්පතට මේ කාර්ය තුල අවිධිමත් ලෙස සිදු කිරීම නිසා ඇති වෙලා තියෙනවද කියන කාරණේ. ඔව් එහෙමනම් දුවේ පුතේ ජල සම්පත පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කිරීමේදී ඛනිජ ගැනීම හා නිෂ්පාදන කටයුතු වලදී ඉවත් කරන ඝන
ද්‍රව අපද්‍රව්‍ය මගින් ජල මූලාශ්‍රයට හානි වීම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙනවා. දැන් අපි මේ කටයුතු සිද්ධ කරනකොට විශේෂයෙන් ඝන ද්‍රව්‍යයන් විශාල වශයෙන් ජල මූලාශ්‍රවලට මුසු කරනවා. ඒකට ද්‍රව විදිහට අපිට මේ මූලාශ්‍රවලට මුසු කරනවා. ඒකට ඒ නිසා පිරිසුදු ජලයට විශාල වශයෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒකම ජල දූෂණය හේතුවෙන් විශේෂයෙන් අපි එදිනෙදා පරිභෝජනයේට මේ ජලය බොහෝ විට පාවිච්චියට ගන්නවා. ඒ පාවිච්චියට ගැනීම නිසා සෞඛ්‍යමය වශයෙන් විශාල ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා ජල දූෂණය ඍජුවම මිනිස් ක්‍රියාකාරකම් වලට විශාල වශයෙන් බලපෑම් ඇති කරනවා. එහෙනම් khනිජ සම්පත් ගැනීමේදී මෙන්න මේ පිළිබඳව ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඒකම ගංගා පිටාර ගැලීම. අපි දන්නවා මේ khනිජ කැණීමේදී විශාල වශයෙන් පාංශු කොටස් ජල මූලාශ්‍ර වලට මිශ්‍ර වෙනවා. ඒ මිශ්‍ර වුණාම ඉහළ ගංගා ධාරවලට මිශ්‍ර වුණාම මෙම ජල මූලාශ්‍ර මගින් ඉහළ ගංගා ධාරවල සිට පහළට මේ රොම් මඩ ගලාගෙන එනවා. ඒ ඇවිල්ලා ගංගා වල තැන්පත් වීම නිසා ගංගා පිටාර ගැනීම වලට ලක් වෙනවා. මේ නිසා පහළ ජල මූලාශ්‍ර නැත්නම් ජලාධාර ප්‍රදේශ ජල ගැලීම් වලට ලක්වීම මේ තුල සිදුවීමක් දකින්න පුළුවන්. ඒකම ලවණ ජලයේ රට තුලට ගලා යෑමක් දකින්න පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා කළුවඟාසිත ප්‍රදේශයේ ඉත දුරකට එනකන් එහෙම නැත්නම් ඇතුළට එනකන් විශාල වශයෙන් ලවණ ජලයේ රට තුලට ගලා යෑමක් තියෙනවා. මේ වැලි ගොඩ දැමීම ආශ්‍රිත khනිජ වැලි ගොඩ දැමීමේ ක්‍රියාවලිය හේතු කරගෙන. ඒකම බීමට ජලය ලබා ගන්නා ලිං සිඳී යන පරිදි භූගත ජල මට්ටම අඩුවීම දකින්න පුළුවන්. මොකද මේ පතල් හැරීම නිසා යට තියෙන නැත්නම් පොළොව අභ්‍යන්තරයේ තියෙන භූගත ජලය මතු පිටට ගෙනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ නිසා භූගත ජල මට්ටමේ පහළ යෑමක් පැහැදිලිව දැක ගන්න හැකියාව තියෙනවා. මේ නිසා පරිසරයට ඇති වෙලා තියෙන අහිතකර බලපෑමක් විදිහට අපිට මේ කාරණේ හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. ඒකම අවිධිවත් මැණික් පතල් හේතුවෙන් ජලය රැස්වීම මගින් මදුරු වසංගත ඇතිවීම සිද්ධ වෙනවා. මම මීට පෙර සඳහන් කළා මේ පතල් විශාල වශයෙන් එහෙම නැත්නම් වලවල් විදිහට සකස් කිරීම නිසා ඒවැයි විශාල වශයෙන් වර්ෂාපතනයෙන් ජලය පතිත වීමෙන් ජලය ඒකරාශී වෙනවා. මේ ඒකරාශී වෙන ජලය තුල මැසි උවදුරු වසංගත රෝගයන් බෝ වීමේ ප්‍රවණතාවයක් දැක ගන්න පුළුවන්. මෙන්න මේ නිසා අවිධිමත් විදිහට ක්‍රියාත්මක වෙන මේ පතල් කැණීම ඉතා විධිමත් ආකාරයෙන් සිදු වෙනවා නම් මේ කාරණය ඉතාම වැදගත් වෙනවා. මේ ඔබට දකින්න දෙන්නේ ඒ ආකාරයේ අවිධිමත් ලෙස ක්‍රියාත්මක කරන ලද කැණීමක පින්තූරයක්. දැන් ඔබට පේනවා ඇති මෙහි ජලයේ තැන්පත් වීමක් දකින්න පුළුවන්. ඒතර මේ තැන්පත් වෙන ජලය තුල මැසි මදුරු විශාල වශයෙන් ව්‍යාප්ත වීමක් දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා ශ්‍රී ලංකාවේ ඩෙන්ගු විශේෂයෙන් ඩෙන්ගු මදුරුවන් බෝ වීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒකම මැසි මදුරුව බෝ වීමේ ප්‍රවණතාවය වැඩි. මෙන්න මේ නිසා මෙන්න මේ අපවිත්‍ර වීම එහෙම නැත්නම් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම ජල මූලාශ්‍ර වලට වෙන හානිය පිළිබඳව අපි khනිජ සම්පත් කර්මාන්තයේදී විශේෂයෙන් සලකා බැලිය යුතුයි. ඒකම දුවේ පුතේ අපි බලමු භූමි හායනය පිළිබඳව. භූමි හායනය පිළිබඳව සලකා බැලීමේදී විශේෂයෙන් මැණික් ගැරීම, මිනිරන් හැරීම නිසා විශාල වලවල් වගේම පස් ගොඩ ගැසීම් සිද්ධ කරනවා. මොකද මතු පිට පස් ටික අපි ගොඩ ගැසීමක් සිද්ධ කරනවා. අවශ්‍ය ඉල්ලම් කොටස් ටික විතරයි අපි සෝදා හැරීමකට ලක් කරලා අවශ්‍ය කරන මැණික් එහෙම නැත්නම් ඒ කාරණේ අපි khනිජ සම්පත් ටික සොයා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ගොඩ ගැසීම නිසා පස් ගොඩලි නිර්මාණය වීමක් දකින්න තියෙනවා. එහෙනම් භූමියේ තියෙන සාමාන්‍ය ස්වභාවයට වඩා වෙනස් වූ ස්වභාවයක් මේ තුල දැක ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා භූමිය හායනය වීමක්, භූමිය වෙනස් වීමක් මේ තුල අපිට දැක ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මැණික් ගැරීම අවිධිමත් විදියට සිද්ධ වුණාම එහෙම නැත්නම් මිනිරන් හැරීම අවිධිමත් විදියට සිද්ධ වුණොත් අපිට මේ වගේ තත්වයන් නිර්මාණය වෙනවා. වළක්වන්න හැකියාවක් නැහැ. ඒකම මැණික් ගැරීම නිසා පස් කඩා වැටි. විශේෂයෙන් වලවල් හාරනකොට පස් කණ්ඩි කඩාගෙන වැටීම් සිද්ධ වෙනවා. විශේෂයෙන් ගංගා ආශ්‍රිතව මේ කාර්ය සිද්ධ කරනකොට මාර්ග කැඩී යාම් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෝණා ක්‍රියාත්මක වීම නිසා මේ මහා මාර්ගවලට එහෙම නැත්නම් ප්‍රධාන මාර්ගවලට යටින් දෝණා ක්‍රියාත්මක වීම නිසා ඒවා කඩාගෙන වැටීම් වලට ලක් වෙලා මාර්ග විනාශයටපත් වීම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රත්නපුර ආශ්‍රිත ප්‍රදේශයේ වගේ ක්‍රියාවලින් සිද්ධ වෙච්ච බවට ඕනතරම් සාධක තියෙනවා. ඒකම නායයන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ පස් කණ්ඩි කපා හැරීම නිසා නායයන් බහුල වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ නිසා භූමි හායනයේට මේ වගේ ක්‍රියාවලීන් khනිජ සම්පත් ආකාර කර්මාන්තය තුල සිදු කිරීම නිසා khනිජ සම්පත් ලබා ගැනීම නිසා භූමි හායනයට යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා. දැන් ඔබට මේ දකින්න තියෙන මේ වගේ අවස්ථාවක්. මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වීම නිසා දැන් මේ භූමියේ සම්පූර්ණ වෙනස් වීමකට ලක් වෙලා හායනයට ලක් වෙලා. ඒතර මේ භූමියේ තියෙච්ච සැබෑ ස්වරූපය
අපිට හඳුනා ගන්න බෑ. ඒ තරමට වෙනස් වීම වලට ලක් වෙලා. ඒතර මේ වගේ හායනයන් වලට මේ khනිජ සම්පත් නිසා එහෙම නැත්නම් khනිජ ආකාර කර්මාන්තය නිසා විශාල වශයෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා. දැන් ඔබට මම මීට පෙර කතා කළා මාර්ග පද්ධතීන්ට ඇති වෙන හානිය විශේෂයෙන් වැලිගොඩ දැමීම හේතු කරගෙන මේ වගේ පාලා විශාල වශයෙන් ගිලා බැසීම් වලට කඩා වැටීම් වලට ලක් වෙනවා. මාර්ග කඩා වැටීම් වලට ලක් වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ක්‍රියාවලීන් අපිට විශාල වශයෙන් දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුල. එහෙමනම් අපිට මේවා විධිමත් ආකාරයෙන් සිද්ධ කරන්න හැකියාව තිබිය යුතුයි. එහෙම නැති වුණොත් අපේ පරිසරයට ඇති වෙන බලපෑම ඉතා ශීඝ්‍ර වශයෙන් සිද්ධ වෙලා අපිට විශාල වශයෙන් khනිජ සම්පත් වලින් ලැබෙන ප්‍රතිලාභයට වඩා අහිතකර ප්‍රතිලාභ වැඩි වීමේ ප්‍රවණතාවයක් අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකම දුවේ පුතේ ගංගාසිත මැණික් ගැනීම හේතු කරගෙන ගංගාවන්ගේ ගමන් මඟ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ નિયમિત ගමන් මාර්ගයේ ගලන ගංගාව හැරීමට ලක් වෙනකොට ගමන් මඟ වෙනස් වෙලා වෙනත් ප්‍රදේශ හරහා ගංගාව ගලාගෙන යාම සිද්ධ වෙලා අර භූමියේ තිබිච්ච සැබෑ ස්වරූපය නැත්නම් මුල් ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වීමට ලක් වෙලා භූදර්ශනයේ වෙනස් වීම වලට ලක්වීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ නිසා මේ khනිජ සම්පත් ලබා ගැනීමේදී මේ ආකාර කර්මාන්තය එහෙම නැත්නම් khනිජ සම්පත් හැරීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ පරිසර පද්ධතීන් පිළිබඳව. දැන් මේ ඔබට දකින්න තියෙන මේ වගේ අවස්ථාවක් වැලිගොඩ දැමීම වගේ ක්‍රියාවලින් හේතු කරගෙන ගලන ගංගාවේ සම්පූර්ණ වෙනස් වීම වලට ලක් වෙලා ඒ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් හායනයට ලක් වෙලා වෙනස් වීමකට ලක් වෙලා මේ ප්‍රදේශයේ තිබිච්ච ශාක පද්ධතීන් සම්පූර්ණයෙන් විනාශයටපත් වෙලා ජෛව විවිධත්වයට සම්පූර්ණයෙන් හානියටපත් වෙලා. එතකොට මේ වගේ ක්‍රියාවලින් නිසා මේ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් මේ khනිජ සම්පත් ලබා ගැනීම තුළ දැක ගන්න හැකියාව තියෙනවා. එක්කම ගංගාසිත වැලි කැණීම වර්තමානයේ ඇති ප්‍රධාන ගැටලුවක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ අනවසර වැලිගොඩ දැමීම තමයි මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. මිනිසුන් විශාල වශයෙන් මේ ගංගාවල තියෙන වැලි මතු පිටට එම නැත්නම් ගොඩ දැමීම හේතු කරගෙන ගංගාවේ සැබෑ ස්වරූපයන් සම්පූර්ණයෙන් වෙනස් වීම වලට ලක් වෙලා මම මීට පෙර කතා කරපු ආකාරයට ලවණ ජලය රට තුළට ගලා යීමේ ප්‍රවණතාවයන් දකින්න තියෙනවා. මෙන්න මේ නිසා සම්පූර්ණ යාසිත පරිසරයේ වෙනස් වීම දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙනම් මේ දැදුරුව යාසිතව මේ තත්ත්වය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. අනිකුත් ගංගා ආසිතවත් අපිට මේ තත්ත්වය පැහැදිලිව දකින්න පුළුවන්. නමුත් උදාහරණයක් විදිහට මම සඳහන් කරන්නේ මේ දැදුරුවය. ඒතකොට යාසිතව පමණක් නෙවෙයි අපිට ලංකාවේ තියෙන ප්‍රධාන ගංගා ආසිතව විශාල වශයෙන් මේ තත්ත්වය දැක ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් කළු ගඟ, කැලණි ගඟ ආසිතවත් මේ තත්ත්වය මේ ආකාරයෙන්ම අපිට පැහැදිලිව දකින්න තියෙන කාරණයක්. දැන් අපිට පේනවා ඇති මේ වගේ වැලිගොඩ දැමීම් බහුල වශයෙන් මේ ගංගා ආසිතව සිද්ධ වෙනවා. මේ නිසා ගංගා යුරු කාදනය, යුරු කඩා වැටීම් මේ වගේ ගංගාවේ විශාල වශයෙන් මේ කැණීම් සිදු කිරීම නිසා මේ ආකාරයෙන් විශාල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සම්පූර්ණයෙන් ගංගාව සම්පූර්ණ විනාශයටපත් වෙලා වෙනස් වීම වලට ලක් වෙලා ඒ ආසිත පරිසරයේ සම්පූර්ණ වෙනසක් දැක ගන්න හැකියාව තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ දකින්නේ දැදුරුවේ ආසිත ගම් කණ්ඩිය සම්පූර්ණයෙන් විනාශයටපත් වෙලා මේ වගේ වැලිගොඩ දැමීම නිසා මේ ගම් කණ්ඩි විනාශයටපත් වීම නිසා ඊගාවට ගංගාවේ වෙනස් වීමකට ලක් වෙනවා. ඒකම පිටාර ගැලීම් සිද්ධ වෙනවා. ඒකම අපට තියෙන ඒ ගොඩනැගිලි එහෙම නැත්නම් ගස් කොළන් සම්පූර්ණ විනාශයටපත් වෙනවා. මේ නිසා පරිසරයට දැඩි බලපෑමක් මේ වැලිගොඩ දැමීම හරහා සිද්ධ වෙනවා. මේ ඔබ දකින්නේ මේ වගේ අපේ ශ්‍රී ලංකාවේ දකින්න තියෙන ගංගා ධාරාසිතව ඒ වගේ ක්‍රියාවලින් වලට ලක් වෙලා ඒ අපට පරිසරයට ඇති වෙලා තියෙන හානිය තමයි ඔබට මේ දැක ගන්න හැකියාව තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති සම්පූර්ණයෙන් මේ ප්‍රදේශයේ ආසිතව ගංගාවේ කාදනයට ලක්වීම නිසා මේ යුරු සම්පූර්ණයෙන් හෝදාපාලුවට ලක් වෙලා විනාශයටපත් වෙලා මේ ආසිත ප්‍රදේශයේ සම්පූර්ණ විනාශයකට ලක් වෙලා ඒක නිසා මේ ගංගාවේ පුළුල් බවක් වැඩි වෙලා තියෙනවා. ගංගාවේ වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් විනාශයටපත් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා අපිට විශේෂයෙන් මේ විධිමත් ආකාරයට මේ khනිජ වැලි එහෙම නැත්නම් වැලිගොඩ දැමීම එක්කම khනිජ වැලි එහෙම නැත්නම් වෙනත් khනිජ සම්පත් ලබා ගැනීමේදී මේ පරිසරයට හානි නොවන ආකාරයට කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කර යුතු කාරණයක්. ඒකම ඒවා ක්‍රියාවට නැංවිය යුතු කාරණයක් බවට පත් වෙලා තියෙනවාද අපේ ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රදේශයක් තුල පිහිටි ශ්‍රී ලංකාව අද විනාශයටපත් වෙන්න මේ khනිජ සම්පත් විශාල වශයෙන් නොවිධිමත් විදිහට ලබා ගැනීම අපිට දැක ගන්න හැකියාව තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ ඡායාරූපය දිහා බැලුවාම මේ පරිසරයට කොයිතරම් හානියක් සිද්ධ වෙලා තියෙනවද මේ khනිජ සම්පත් එහෙම නැත්නම් මේ khනිජ ලබා ගැනීමේදී මේ වැලි ගොඩ දැමීමේදී එහෙම නැත්නම් මැණික් හැරීමේදී කොයිතරම් හානියක් මේ පරිසරයට සිද්ධ වෙනවද කියන කාරණය. ඒකම භූමි හායනය ගැන තවදුරටත් කතා කරද්දී අපි දන්නවා ඇපටයිට් වැනි khනිජ බොහෝ විට උස්බිම් ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා.
ඇපටයිට් khනිජය කැණීම නිසා ඒවා ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ විශාල වලවල් නිර්මාණය වෙනවා. මොකද මේවා හැරීමට ලක් කරන්න ඕන. ඒකම උස්බිම් මේ ප්‍රදේශ වලින් ඉවත් වෙලා අර තිබිච්ච පරිසරයේ ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ඇපටයිට් khනිජය කැණීම නිසා මේ වගේ තත්ත්වයන් නැති වෙනවා. ඒකම අපි දන්නවා කළුගල් කැඩීම නිසා මේ පරිසරයට මේ වගේ හානි ඇති වෙලා තියෙනවා. කුමන හෝ ආකාරයේ khනිජයක් කැරීම නිසා ශාක පද්ධතියට විශේෂයෙන් බලපෑම් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා ඒ ආසිත පරිසරයේ තියෙන ඔබ මීට පෙර රූප රාමුලක් දැක්කා. ඒ අවට තිබිච්ච විශාල ශාක පද්ධතීන් විනාශයටපත් වෙලා ශාක නැති වෙලා විනාශ වෙලා ගිහිල්ලා. ඒ නිසා විශේෂයෙන් පාංශු කාදනයට මේ බලපෑමක් වෙලා තියෙනවා. ඒතකොට ශාක පද්ධතීන් විනාශ වීමත් එක්ක ශාක පද්ධතීන් මේ ප්‍රදේශවලින් නැතිවීමත් එක්ක පාංශු කාදනයට ප්‍රබල බලපෑමක් වෙලා පස සෝදා යාමට ලක් වෙලා සම්පූර්ණයෙන් පරිසරයේ තියෙන පසේ තියෙන ශාස්ත්‍රීය බව සම්පූර්ණයෙන් නැති වෙන්න බලපෑමක් ඇති වෙනවා. මේ නිසා ස්වභාවික භූ දර්ශනයේ වෙනසකට ලක් වෙමින් ස්වභාවික సౌందර්යය විනාශ වෙලා ජෛව පද්ධතියට හානි වෙලා සම්පූර්ණයෙන් මේ පරිසරයට විනාශයක් ඇති වෙන්න මේ බලපානවා. දැන් ඔබට පේනවා ඇති මේ වගේ කැණීම් සිද්ධ කරන ස්ථානයක්. ඒ ස්ථානයේ සම්පූර්ණයෙන් පරිසරයට ඇති වෙලා තියෙන තත්ත්වය. මෙහි පවතින සාමාන්‍යයෙන් තිබිය යුතු මේ වගේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් මේ හරියට එනකොට සම්පූර්ණයෙන් වෙනස් වීමකට ලක් වෙලා. එතකොට මේ වගේ හරිත වර්ණය දකින්න තියෙන පරිසරය මේ වගේ ආකාරයට තමයි අපිට දකින්න තියෙන්නේ. එතකොට මේ හරිය තිබිච්ච ශාක පද්ධතීන් සම්පූර්ණයෙන් විනාශයටපත් වෙලා මේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වීම වලට ලක් වෙලා මේ හරිය ජීවත් වෙච්ච ජීවීන් විශාල වශයෙන් විනාශයටපත් වෙලා. එතකොට ජෛව පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් වීම වලට ලක් වෙනවා. ඒක නිසා පරිසරයට විශාල දැඩි බලපෑමක් ඇති කරන්න මේ khනිජ සම්පත් කැණීම් විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඒකම වායු දූෂණය පිළිබඳව සලකා බැලීමේදී අපි දැන් ජල දූෂණය පිළිබඳව කතා කළා, භූමිය පිළිබඳව කතා කළා. ඒකම දුවේ පුතේ අපි බලමු වායු දූෂණය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. මේ වායු ගෝලයට විශාල බලපෑමක් මේ තුල සිද්ධ වෙන්න පුළුවන්. මොකද khනිජ නිෂ්කර්ෂණ කර්මාන්ත නිසා භූතලයේ මතු පිට වගේම පතල් තුලත් වායු දූෂණය සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා මතු පිට සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා විශේෂයෙන් කළුගල් කඩන වැඩපොළක් කියලා අපි හිතමුකෝ. එතකොට ඒ වැඩපොළ තුල මේ කළුගල් ඇඹරීම තුල එකම ඇපටයිට් කැණීම් සිද්ධ කරනකොට ඒ පරිසරය ආශ්‍රිත විශාල දූවිලි අංශු ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. ඒ මුදා හැරීමත් එක්ක මේ වායු ගෝලයට එකතු වෙනවා. ඒ නිසා වායු දූෂණය විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒකම පැතල් නිසා අපි දන්නවා අභ්‍යන්තරව තියෙන වායුන් දූෂණයට ලක් වෙන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් අපද්‍රව්‍ය එකතු වීමත් එක්ක ඒ පතල් තුල විශාල වශයෙන් අහිතකර වායුන් නිර්මාණය වීමක් දැක ගන්න හැකියාව තියෙනවා. ඒකම පතල් තුල අපවිත්‍ර වායු හා විෂ වායු නිසා විශාල වශයෙන් ජීවිත හානි සිද්ධ වෙච්ච අවස්ථා අපිට ඕන තරම් ශ්‍රී ලංකාවේ දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මැණික් පතල් ආශ්‍රිතව මේ අතහරන ලද පතල් තුලට ජලය එක රාශී වෙලා ඒ තුල විෂ වායු නිර්මාණය වෙලා අපද්‍රව්‍ය මුසු වීම නිසා විෂ වායු නිර්මාණය වෙලා ඒ ආශ්‍රිතව මිනිසුන් විශාල වශයෙන් ජීවිත හානි සිද්ධ වෙච්ච අවස්ථා අපිට ඕන තරම් දැක ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ නිසා අපි මේ වායු දූෂණය පිළිබඳ විශේෂයෙන් සලකා බැලිය යුතුයි. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ ඒ වගේ khනිජ කැණීම සඳහා සකස් කරපු මැණික් කර්මාන්තය සඳහා සකස් කරපු පතලක ගැඹුරු දක්වන ඡායාරූපයක්. ඔබට පේනවා ඇති මෙහි අභ්‍යන්තරයේ ජලය තැම්පත් වුණොත්, ජලය තැම්පත් වෙලා දීර්ඝ කාලයක් තිබුණොත්, එතකොට මේ අපි දන්නවා මේ යුරු කඩා වැටීම නැත්නම් මේ කඩා වැටීම වළක්වීම සඳහා විශේෂයෙන් කැකිල්ල වගේ ද්‍රව්‍යයන් විශේෂයෙන් යොදනවා. එතකොට ඒ වගේ දේවල් කාලයක් තිස්සේ ජලයත් එක්ක ඒක රාශී වෙලා තැම්පත් වෙලා විෂ වායු නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. එහෙමනම් විධිමත් විදිහට මේ පතල් කර්මාන්තය සිද්ධ කළොත් පමණයි පරිසර හානිය අවම කරගන්න අපිට හැකියාව තියෙන්නේ. මේ අවිධිමත් පරිහරණය නිසා තමයි අපිට විශේෂයෙන් මේ පරිසරයට දැඩි බලපෑමක් මේ khනිජ සම්පත් කැණීමත් එක්ක දැක ගන්න අවස්ථාව උදා වෙන්නේ. ඒකම වායු දූෂණය ගැන තවදුරටත් කතා කරද්දී khනිජ ද්‍රව්‍ය නිෂ්කර්ෂණයේදී දූවිලි පැතිර යාමෙන් පරිසරය විශාල වශයෙන් අපවිත්‍ර වෙනවා. අපි මේ පිළිබඳව තමයි ඔබට මීඩියාත් කතා කළා. ඒතර කළුගල් කැඩීම තමයි ඒකට එක් උදාහරණයක්. ඒකම ෆොස්ෆේට් නිෂ්පාදනයේදී ඒ ආසිත වායු දූෂණය බොහෝ විට සිද්ධ වෙනවා. මොකද මේ තුලින් වායු අංශු වලට වායු ගෝලයට විශේෂයෙන් දූවිලි අංශු විශාල වශයෙන් මුසු වීමක් දැක ගන්න හැකියාව තියෙනවා. දැන් ඔබට මේ තියෙන්නේ මේ වගේ කළුගල් කඩන අවස්ථාවක්. දැන් ඔබට පේනවා ඇති පැහැදිලිව මෙහි කළුගල් කැඩීම හේතු කරගෙන මේ දූවිලි අංශු විශාල වශයෙන් මේ වායු ගෝලයට මුසු වෙනවා. මේ වායු ගෝලයට මුසු වෙන දූවිලි අංශු එහෙම නැත්නම් මේ යකඩ එහෙම නැත්නම් ගල් කුඩු
ගිහිල්ලා තැම්පත් වෙනවා මේ අවට තියෙන ශාකවල පත්‍ර මත. ඉන්පස්සේ ශාක පද්ධතියට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒකම මේ අවට ජීවත් වෙන මිනිසුන්ගේ ශ්වසන ක්‍රියාවලියට යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒකම සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් මේ ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන්ගේ. ඒක නිසා මේ ආශ්‍රිත ප්‍රදේශයේ මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී විශාල ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වෙනවා. ඒ නිසා ඒ තුලින් වායු දූෂණය අවම කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒක නිසා නිරාවරණය නොවි මේ කටයුතු සිද්ධ වෙනවා නම් මේ පරිසරයට වෙන හානිය අපිට අවම කරගෙන කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒකම මේ වගේ කර්මාන්ත බොහෝ විට ජන ශූන්‍ය ප්‍රදේශවල සිද්ධ වෙනවා නම් තමයි හොඳ. එහෙම නැත්නම් ජනාධික ප්‍රදේශවල මේ වගේ ක්‍රියාවලින් සිද්ධ වීම නිසා පරිසරය විශාල වශයෙන් හානිකර තත්වයකට පත් වෙන්න හැකියාවක් තියෙනවා. ඒකම දුවේ පුතේ කනිජ ද්‍රව්‍ය ප්‍රවාහණය කරන්න ඕන. අපි දන්නවා පතල් වල ඉඳලා අදාළ කර්මාන්තශාලා වෙත මේවා ප්‍රවාහණය කරන්න ඕන. මෙන්න මේ ප්‍රවාහණයේදී ආවරණ භාවිතයෙන් නොකිරීම නිසා විශේෂයෙන් ටිපර් රථවල නිරාවරණය කරගෙන නැත්නම් ආවරණයක් නොමැතිව තමයි මේවා ප්‍රවාහණය සිද්ධ කරන්නේ. ඒ නිසා අපට පරිසරයට වායු ගෝලයට මේ ගෙනියන අපද්‍රව්‍යයන් මුසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දූවිලි විදිහට මුසු වෙන්න හැකියාව තියෙනවා. ඒකම මාර්ගවල ගමන් කරන්නන්ට අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා කනිජ ද්‍රව්‍ය ප්‍රවාහණයේදී ආවරණ භාවිතයෙන් නොකර නිසා වායු අපවිත්‍ර වීමෙන් මාර්ගයන් ගමන් කරන අයට හානි සිද්ධ වෙන එක අවම කරන්න ක්‍රියාමාර්ග අරගෙන ක්‍රියාටිතු කළ යුතු වෙනවා. ඒකම කනිජ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී කරන පිපිරවීම අපි දන්නවා විශාල වශයෙන් පිපිරවීම සිද්ධ කරනවා. දැන් කළුගල් කැඩීමේදී පිපිරවීම සිද්ධ කරනවා. ඔබ දකින්න ඇති මීට පෙර වීඩියෝ රූප රාමු තුළ මිනිරන් කර්මාන්තයේදී පිපිරවීම වලට ලක් කරනවා. ඒකම ඇපටයිට් විශාල වශයෙන් කුඩු කරගන්න පිපිරවීම වලට ලක් කරනවා. ඒතකොට මේ වගේ ක්‍රියාවලින් සිද්ධ කරනකොට අපිට සිද්ධ වෙනවා ඒවා පුළුවන් තරම් හානිය අවම වෙන විදිහට කටයුතු කරන්න. ඒ පිපිරවීම නිසා විශාල වශයෙන් වායු ගෝලයට දූවිලි අංශු මුසු වීමක් දකින්න පුළුවන්. ඒකම අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මේ පාරිසරික හානිය අවම කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? අපි කළ යුත්තේ කුමක්ද? මෙන්න මේ පිළිබඳවයි අපි සලකා බැලිය යුත්තේ. පාරිසරික හානිය මුලින්ම වැළැක්විය නොහැකි වුණත් අපි දන්නවා ಖನಿಜ සම්පත් පරිහරණයේදී නැත්නම් මේ ಖನಿಜ සම්පත් ಖನಿಜ ආකාර කර්මාන්තයේ සිදු කිරීමේදී පරිසර හානිය යම් තාක් දුරකට සිද්ධ වෙනවා. මොකද පරිසරය තුල භූමිය තුල තමයි මේ ක්‍රියාවලිය වැඩි හරියක් සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ වෙනකොට මුළුමනින්ම වළක්වන්න බැරි වුණත් යම් තාක් දුරකට මේවා අවම කරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද ಖನಿಜ සම්පත් අපි අපේ අවශ්‍යතාව සඳහා පරිභෝජනයට ගත යුතුයි. එතකොට මේ ගන්නවා නම් අපි කොහොමද ගත යුත්තේ? මේ සම්පත් ප්‍රයෝජනයට ගන්න ගියාම පරිසරයට වෙන හානිය අවම කරගෙන කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව අපි සලකා බැලිය යුතුයි. ඒ සඳහා පහත සඳහන් ක්‍රමවේදයන් අපිට අනුගමනය කරන්න පුළුවන්. අපි සලකා බලමු මොනවද ඒ ක්‍රියාමාර්ගයන් කියලා. එහෙමනම් අපිට එකක් කාරණයක් පිළිබඳව සලකා බැලීමේදී එකක් තමයි පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම. දැන් අපිට පුළුවන් වෙන්න ඕන අපේ ආකල්ප වෙනස් කරගන්න. අපිට මේ පරිසරයට හානිය අවම වෙන විදිහට කොහොමද කටයුතු කළ යුත්තේ? වැලි ගොඩ දානවා නම් කොහොමද පරිසරයට හානිය අවම වෙන විදිහට කටයුතු කළ යුත්තේ? මැණික් ගන්නවා නම් අපි කොහොමද ඒකට කටයුතු කළ යුත්තේ? ඒතර අපේ ආකල්ප මේ වෙනසක් මුලින්ම ඇති කරගත යුතුයි. ඒකම අපි දන්නවා රජය මගින් විවිධ වකවානු වල අදාළ අනපනත් ක්‍රියාත්මක කරනවා. ඒතර මෙන්න මේ අනපනත් බල ගන්නන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න ඒ ඉදිරිපත් කරන අනපනත් වලට ගරු කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඒවා නීතිමය වශයෙන් පිළිපදින්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. මෙන්න මේ තුල කටයුතු කිරීම නිසා පරිසර හානිය අවම කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒකම දේශපාලන කැපකිරීම අවශ්‍යයි. විශේෂයෙන් දේශපාලක නායකින්ගේ කැපකිරීම මේ පරිසර හානිය අවම කරගෙන මේ කටයුත්ත සිදු කිරීමේදී අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්න දේශපාලන කැපවීම මේ ආකාර කර්මාන්තයේදී පරිසර හානියට සිද්ධ වෙන ක්‍රියාවලිය අවම කරගන්න. විශේෂයෙන් මම ඊට පෙරත් සඳහන් කළා පුරවැසි සංවිධානවල සක්‍රීය සහායකත්වය අපිට අවශ්‍ය වෙනවා. මොකද පුරවැසි සංවිධාන විදිහට අපි පරිසර සංවිධාන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තියෙනවා. මෙන්න මේ සියලු දෙනාගේ කැපවීමත් එක්ක ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ කැපවීමත් එක්ක විශේෂයෙන් ඔබේ මගේ සියලු දෙනාගේ කැපවීමත් එක්ක මේ කාර්යය සිද්ධ කරගන්න පුළුවන්. අපේ ආකල්පයේ වෙනස ඇති කරගෙන ඒ තුලින් මේ සක්‍රීය දායකත්වය ලබා දෙනවා නම් අපිට මේ පරිසරය මීට වඩා ලස්සන පරිසරයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් ශ්‍රී ලංකාවේ ಖನಿಜ සම්පත් අපි ලබා ගත යුතු වගේම පරිසරයත් අපි ආරක්ෂා කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අපි අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. ඒකම වැලි ගොඩ දැමීම, හිරිගල් කැඩීම,
මැණික් පතල් හැරීම ආදීදී විශේෂයෙන් නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ග මගින් පරිසර හානිය විශාල වන බැවින් එවැනි කටයුතු වලින් ඈත් වෙන්න ඕන. දැන් අපි දැනගන්න ඕන වැලි ගොඩ දානවා නම් කොහොමද කළ යුත්තේ? ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? මේක විධිමත් විදිහට කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ ආකල්පයන් හදා ගන්න වෙනවා. ඒකම හිරිගල් කැඩීම විශේෂයෙන් අපි දන්නවා පෞද්ගලික වකවානු වල සුනාමි තත්ත්වයන් නැති වුණා. ඒ ඇති වෙනකොට විශාල වශයෙන් ගොඩබිම් ප්‍රදේශවලට හානි සිද්ධ වුණා මේ හිරිගල් කඩපු ප්‍රදේශවල. එහෙනම් ඒ වගේ ස්වභාවික ආපදාවල් වලට අපිට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිද්ධ නොවුනොත්. ඒක නිසා ඒකම මැණික් පතල් හැරීමේදී අවිධිමත් විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ නොකර. මොකද ඒකේ ප්‍රතිඵලාභය එහෙම නැත්නම් ප්‍රතිඵලය අපිට අත්විඳින්න වෙනවා හිතකර විදිහට පසු කාලීනව. ඒකට හේතුව තමයි මැණික් පතල් ආසිත විශේෂයෙන් මැසි මදු උදුරු එක්කම ඩෙන්ගු මදුරු උදුරු ඒ වගේ තත්වයන් එක්කම බෝ වෙන රෝගයන් වසංගත තත්වයන් විශාල වශයෙන් පැතිරෙන්න හේතු වෙනවා මේ ජලයේ එක රාශිය නිසා. ඒ නිසා නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ග වලට ගමන් නොකර පරිසර හානිය විශාල වශයෙන් සිද්ධ නොවන පරිසර හිතකාමී ක්‍රම ඔස්සේ අපිට ආකල්පමය සංවර්ධනයක් ඇති කරගෙන මේ කාර්ය සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා අපිට khනිජ සම්පත් පරිහරණයේදී. ඒකම khනිජ කැණීමේදී පරිසර හිතකාමී ක්‍රමෝපායන් පිළිපැදීම ගැන කතා කරද්දී එක් ස්ථානයක නිරතුරුව වැලි ගොඩ දැමීම පතල් කැණීමෙන් පසු වලවල් නැවත වසා දැමීම. එහෙනම් අපිට කළ යුතු එක දෙයක් තමයි මේ. එක ස්ථානයක නිරතුරුව වැලි ගොඩ දැමීම සිද්ධ කළොත් අපි දන්නවා විශාල වශයෙන් එතන හැරිලා ඒ ප්‍රදේශය ආසිතව අනවශ්‍ය විදිහට පරිසර හානියන් නැත්නම් භූමි හානියන් සිද්ධ වෙන්න පුළුවන්. ඒකම අපි මැණික් පතල් හරනවා නම් අපි දැනගෙන ඉන්න ඕන මේ කාර්ය අවසන් වූ පසු නැවත තිබූ තත්වයට පරිසරය සකස් කරන්න. එහෙම නැත්නම් මේ පතල් වලවල් වහන්න. එහෙම වුණොත් අපිට අර ජලය තැම්පත් වීම වළක්වගෙන පරිසරට සිද්ධ වෙන හානිය අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම දුවේ පුතේ අපිට තව පුළුවන් කාරණයක් තමයි khනිජ අරපිරිමැස්මෙන් යුක්තව පාවිච්චි කිරීම. khනිජ විශාල ප්‍රමාණයක් තිබුණාට වැලි එහෙම නැත්නම් khනිජ වැලි එහෙම නැත්නම් මැණික් එහෙම නැත්නම් ඒ වගේ khනිජ සම්පත් විශාල ප්‍රමාණයක් තිබුණාට අපි මේවා කොහොමද පරිභෝජනය කර යුත්තේ එහෙම නැත්නම් පරිහරණය කළ යුත්තේ මේවා අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ඕන. එහෙම නොවුනොත් එහෙම පරිසරයට වෙන හානිය වැඩි. ඒ නිසා khනිජ අරපිරිමැස්මෙන් පාවිච්චි කළා තිරසර වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීම නිසා අනාගත පරපුරටත් මේ khනිජ සම්පත් ඉතිරි කළා අපිට අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙනවා. පරිසර හිතකාමී ආකල්ප ගැන කතා කරද්දී khනිජ කැණීම් වලදී පරිසර හිතකාමී කටයුතු කිරීම සම්බන්ධ උපදෙස් විශේෂයෙන් පාසල් විෂය නිර්දේශයන් තුළට ඇතුළත් වීම වැදගත් වෙනවා. එහෙනම් ඒකම පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් දූ දරුවෝ විදියට අපි පාසල් වල ඉගෙන ගන්න දූ දරුවෝ විදියට අපිට මේ පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා. මොකද ඔබ තමයි අනාගතේ මේ රට බාර ගන්න ඉන්න අනාගත පරපුර. ඔබට එහෙනම් පරිසර හිතකාමීව කටයුතු කිරීම සම්බන්ධව විශේෂයෙන් මේ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් ඔබට මේ වගේ පරිසර පද්ධතියක් ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. නුදුරු අනාගතයේදී ඒ සම්පූර්ණ විනාශයට පත්වෙච්ච පරිසරයක් විදිහට තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ ආකල්ප සංවර්ධනය කර ගන්නවා වගේම රටේ අනිකුත් පුරවැසියන්ගේ ආකල්පත් වෙනස් කරන්න ඔබට හැකියාව ලැබෙනවා මේ තුල. එහෙනම් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ඉතාම වැදගත් වෙනවා මේ පරිසරය කොයි ආකාරයෙන්ද khනිජ කැණීම් වලදී පරිසර හිතකාමී ලෙස කටයුතු කළ යුත්තේ කියන කාරණේ. මම කැමතියි දූල පුතාලාට මේ සම්බන්ධව තවත් පුංචි වීඩියෝ දර්ශනයක් පෙන්වන්න පරිසරයට කොයි වගේ හානියක් සිද්ධ වෙලා තියෙනවද ජල මූලාශ්‍ර වලට කොයි වගේ හානියක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණේ පිළිබඳව අපි එහෙමනම් මේ වීඩියෝ දර්ශනයත් නරඹලා පරිසරයට ඇති වෙලා තියෙන හානිය පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගනිමු. එහෙමනම් මේ කෙටි වීඩියෝ දර්ශනයට අවධානය යොමු කරමු. They bring up the gem-bearing gravel from the bottom of the mine shaft. They bring it down here to the river where they clean the gravel to look for the stones. You gotta have eyes of a hawk. And more eyes are better than one. There's probably about 20 eyeballs right now on this basket. They're looking for anything they can find. This is my favorite part of gem mining. It's got to be 100,000 rocks in this basket. And in just a few minutes, they sort through all of them. Just found the yellow sapphire. This is a nice color.
They showed me some large pieces that they found in the last few days, but none of this is commercial value. It's all white, milky, gray. It's all got to be heat treated in order to be saleable. The sapphires that are naturally blue and that have good clarity are extremely, extremely rare. And that's why the Natural Sapphire Company deals with natural, untreated blue sapphires as our primary source of business. ඔබට පේනවා ඇති විශාල වශයෙන් වටිනාකමක් තියෙන ಖನಿಜ සම්පතක් නමුත් ප්‍රයෝජනෙට ගන්න ගියාම පරිසරයට වෙන හානිය. එහෙමනම් අපිට තවත් පුළුවන් මේ පිළිබඳව සලකා බැලීමේදී විශේෂයෙන් රජය මගින් ක්‍රියාත්මක කරපු අනපනත් පිළිබඳව අවධානය යොමු කරන්න. දූල පුතාලා සමහර විට මේ පිළිබඳව අවබෝධ කරගෙනත් ඇති. අපි බලමු අදාළ අනපනත් බල ගැනීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කතා කිරීමේදී අනපනත් කීපයක් පිළිබඳව විශේෂයෙන් කතා කළොත් 1992 අංක 33 දරන පතල් හා ಖನಿಜ ද්‍රව්‍ය පනත. මෙන්න මේ පනත 1992 ක්‍රියාත්මක වෙනවා. 1992 අංක 33 දරන පතල් හා ಖනිජ ද්‍රව්‍ය පනතේ 26 වන වගන්තිය අනුව ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක පිහිටි සෑම ಖනිජයක හිමිකම රජය සතු වෙනවා. එහෙනම් රජයේ බලය තිබිය යුතුයි. රජයේ අධිකාරිය මත තමයි මේ කාර්යය සිද්ධ කරන්න ඕන. පතල් කැණීමට නම් එහෙමනම් පතල් හෝ ಖනිජ ද්‍රව්‍ය ලබා ගැනීමට නම් රජයේ ඒ අවශ්‍ය කරන නීතිමය රෙගුලාසි වලට යටත්ව සිද්ධ කළ යුතුයි. මොකද ඒකේ අයිතිය හිමි වෙලා තියෙන්නේ රජයට. මේ නිසා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පිහිටි ඒ ಖනිජ සම්පත් එහෙම නැත්නම් පතල් සියලු වල තියෙන ಖනිජ සම්පත් වල අධිකාරී බලය එහෙම නැත්නම් හිමිකම තියෙන්නේ රජයට. මේ නිසා අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒකම අදාළ අනපනත් බල ගැනීම හා ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකාවේ ಖනිජ සම්පත් උපයෝජනය හා එම කටයුතු පාලනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකස් කර ගැනීමට අනපනත් ක්‍රියාත්මක කළා තියෙනවා. අපි බලමු මේ අනපනත් මොනවද කියලා. එකක් තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් රජයේ පාර්ලිමේන්තුවේ 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත හා අංක 14989 ඇලයිරක් 8 1971 දෙසැම්බර් 23 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. ඒකේ ප්‍රකාරව මැණික් ගැරීම, මැණික් වෙළඳාම, ඒකම මැණික් වෙන්දේස් කිරීම, මැණික් කැපීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු වෙනවා. එහෙනම් 1971 මෙන්න මේ දෙසැම්බර් 23 නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ශ්‍රී ලංකාවේ මැණික් ගැරීමක් සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම මැණික් වෙළඳාමක් සිද්ධ කරනවා නම් මැණික් වෙන්දේස කිරීමක් සිද්ධ කරනවා නම් මැණික් කැපීමක් සිද්ධ කරනවා නම් බලපත්‍රයක් ලබා ගත යුතුයි. එහෙනම් නීතිමය වශයෙන් අපි බැඳිලා ඉන්නවා මේ කාරණේට. එහෙමනම් අපි ඒකින සැලකිලිමත් වෙන්න ඕන. ඒකම දුවේ පුතේ මැණික් ගැරීමේ බලපත්‍ර නිකුත් කිරීම 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනතේ 15.3 වගන්තිය අනුව මැණික් කර්මාන්තය කරගෙන යාම සඳහා වන සෑම ඉල්ලීමක්ම නියම කරනු ලබන ආකෘතියට අනුව අධිකාරිය වෙත ඉදිරිපත් කරන්න ඕන. අපි දන්නවා එහෙමනම් මැණික් කාරණා ස්වර්ණාභරණ අධිකාරිය තියෙන ආකෘති පත්‍රයක්. අපිට ඒ ආකෘති පත්‍රය නිසි ආකාරයෙන් පුරවලා ඒ ආකෘති පත්‍රයට අනුව තමයි මේ ඉල්ලීම සිද්ධ කළ යුත්තේ. ඒ අනුව තමයි අපිට බලපත්‍රයක් නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි අපිට ඒ කැණීම් කටයුතු සිද්ධ කළ හැක්කේ, කර්මාන්තය සිද්ධ කළ හැක්කේ. මේ නිසා අපි ඒ ගැන අවබෝධය, අවධානය යොමු කළ යුතුයි. ඒකම ඉහත පනතේ 34 වන ගන්තියට අනුව ಖනිජ කැණීම එක්කම ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කළ හැක්කේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යක්ෂයට. අපි දන්නවා ශ්‍රී ලංකාවේ මෙහෙම ආයතනයක් තියෙනවා. රජයේ ඒ ආයතනය මගින් බලපත්‍රයක් ලබා ගන්න ඕන ಖනිජ කැණීම සහ ප්‍රවාහනය සඳහා. මෙය 34 වන වගන්තිය තමයි ඇතුළත් වෙන්නේ. ඒකම ගංගා පතුල් වලින් වැනි කැණීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගැනීම විශේෂයෙන් සිද්ධ කරන්න ඕන. එහෙමනම් අපි වැලිගොඩ දානවා නම් නැත්නම් වැලි කැණීමක් සිද්ධ කරනවා නම් අපිට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම්තුමාගේ අවසරය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ අවසර පත්‍රය ලබාගෙන ඒ කියන නීතිමය රෙගුලාසීන්ට යටත්ව මේ කාර්යය සිද්ධ කරන්න. එහෙම නැත්නම් ඒ අනවසර ගොඩ දැමීම, වැලි ගොඩ දැමීමක් විදිහට තමයි සැලකන්නේ. ඒ නිසා නීතිමය වශයෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒකම 1993 වසරේ කැණීම් බලපත්‍ර රෙගුලාසි අංක 1 මගින් ಖනිජ සම්පත් උපයෝජනයේ බලපවත්නා පාරිසරික නීති හඳුන්වා දීලා තියෙනවා. ඔබට මේ සම්බන්ධව තවදුරටත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් මෙම බලපත්‍ර රෙගුලාසි අංක 1 මගින් ಖනිජ සම්පත් උපයෝජනයේ මොනවද තියෙන පාරිසරික නීති කියලා හඳුන්වා ගන්න හැකියාව තියෙනවා. ඔබට මධ්‍යම පරිසර අධිකාරිය වෙබ්සයිට් එකට සම්බන්ධ වුණොත් එහෙම නැත්නම් අන්තර්ජාලයේ තියෙන ඒ
ජාලයේ තොරතුරු ඔස්සේ ඔබට මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක සම්බන්ධ වුණොත් මේ නීති රෙගුලාසි පිළිබඳව තවදුරටත් හඳුනා ගන්න, දැනගන්න, හැක ගන්න හැකියාව ලැබෙනවා. මෙම අනපනත් ක්‍රියාත්මක කොට බල ගැනීම සඳහා අදාළ අධිකාරීන් වග බලා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. මේ සඳහා විශේෂ බලයලත් කොට්ටාසයන් ඉන්නවා. ඒ අය මේ ගැන කටයුතු කිරීමේ වැදගත්කමක් තියෙනවා. ඒකම khනිජ නිෂ්කර්ෂණයේදී සිදුවන පාරිසර හානිය වළක්වා ගැනීමට විශේෂයෙන් ප්‍රජාවටද යම් වගකීමක් තියෙනවා. දැන් අපි දන්නවා, අපි කතා බහ කළා. අපි පාසල් දරුවෝ විදියට අපිට කොයි වගේ වගකීමක් මේ සම්බන්ධව තියෙනවද? ඒකම අපි ජීවත් වෙන මේ රටේ සාමාන්‍ය පුරවැසි විදියට අපිට කොයි ආකාරයේ මේකේ වැදගත්කමක් තියෙනවද? මේකේ පරිසර හානිය සිද්ධ වීම තුළ බලපෑම ඍජුවම මේ මානව වර්ගයාට සත්ව සංහතියට සම්පූර්ණයෙන් බලපානවා. මෙන්න මේ නිසා සියලු දෙනාගේම වගකීමක් තියෙනවා මේ සිද්ධ වෙන පාරිසර හානියන් වළක්වා ගැනීම. විශේෂයෙන් අනවසර khනිජ කැණීම් පිළිබඳව අදාළ බලධාරී ආයතනයේ දැනුවත් කර ඒ වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ තුළ අපිට පරිසරය සුරක්ෂිතව පරිසරයේ තියෙන ගැටලු අවම කරගෙන පරිසරයට සිද්ධ වෙන හානිය අවම කරගෙන මේ khනිජ සම්පත් පරිභෝජනීය පරිහරණය කර ගැනීම සිද්ධ කරන්න හැකියාව තියෙනවා. ඒකම දුවේ පුතේ අපි ඔබත් එක්ක කතා කළා. දේශපාලන කැපවීම කොයි ආකාරයෙන් විය යුතුද? මොකද විශේෂයෙන් මේ khනිජ සම්පත් කැණීමේදී දේශපාලන මැදිහත් වීම බොහෝ අවස්ථාවලදී අපිට දකින්න ලැබුණා. ඒ නිසා දේශපාලන කැපවීමක් තිබිය යුතුයි මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මේ කටයුතු සිදු කිරීමත් එක්ක. මොකද ජාතික ආදායමට නැත්නම් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා වගේම මේ පරිසරය පිළිබඳවත් අපිට යම් දායකත්වයක් ලබා දිය යුතුයි, පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මේ නිසා දේශපාලනික වශයෙන් කැපවීමත් අපිට මේ තුල අවශ්‍ය වෙනවා. අපි මේ පිළිබඳව සලකා බැලීමේදී තිරසර සංවර්ධනයේ කැප වූ දේශපාලන නායකත්වයක් මගින් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කිරීම. තිරසර සංවර්ධනය කියන කාරණය, තිරසර සංරක්ෂණය කියන කාරණය. මොකද අපි අද පරිභෝජනය කළා වගේම අනාගත පරපුරටත් මේවා රැකලා ආරක්ෂා කරලා දී යුතුයි. ඒ නිසා අයි රැක ගැනීමට නම් දේශපාලන හොඳ නායකත්වයක් තිබිය යුතුයි, ජනතාව දැනුවත් විය යුතුයි. ඒකම දේශපාලන සංවිධාන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල විශේෂයෙන් මේ පරිසර ආචාර ධර්ම පිළිබඳව ඇතුළත් කිරීම වැදගත්. මොකද අපි දන්නවා විවිධ වකවානුවලදී පැවැත්වෙන මැතිවරණයන්වලදී විවිධ දේශපාලන සංවිධාන ප්‍රකාශයට පත් කරනවා විවිධ ප්‍රකාශනයන්. එතකොට මෙහිදී අපි විශේෂයෙන් සලකා බැලිය යුතුයි අපේ පරිසරයට මේ දේශපාලන පක්ෂයන් කොයි ආකාරයේ දායකත්වයක් අපිට ලබා දෙනවද? ඒගොල්ලෝ කොයි ආකාරයෙන් මේ පරිසරය රැක ගන්න කටයුතු කරනවද? ඒ පරිසර ආචාර ධර්මයන් කොයි ආකාරයෙන් ඒගොල්ලෝ ඇතුළත් කරලා තියෙනවද මේ සම්බන්ධව කියන කාරණේ පිළිබඳව අපි සලකා බලන්න ඕන. මොකද පරිසරය නැති වුණොත් ජීවිත ඉවරයි, මිනිස් සංහතිය ඉවරයි, සත්ත්ව සංහතිය ඉවරයි. මේ නිසා අපි මේ පරිසරය රැක ගන්න ඕන මේ khනිජ සම්පත් ලබා ගැනීමත් එක්ක. ඒකම දේශපාලන නායකත්වයේ පරිසර සුරකීම පිළිබඳව ආදර්ශත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ දේශපාලනයේ කැපවීම මත මේ කාර්යයන් සිද්ධ කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒකම දුවේ පුතේ අපිට මේ පුරවැසි සංවිධානවල සක්‍රීය දායකත්වය කොයි ආකාරයෙන් ලබා ගන්න පුළුවන්ද? අපි දන්නවා නීත්‍යානුකූල නොවන khනිජ කැණීම් වැළැක්වීමට කොතෙක් නීති රීති තිබුණත් ඒවා බල ගැනීමට මේ පුරවැසි සංවිධානවල සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍යයි. මොකද කැපවීමක් තියෙන්න ඕන. ඒකම විවිධ සිදුවීම් ඔස්සේ පෙනී යන කාරණයක් තමයි අපිට මේ සහභාගීත්වයේ සහ කැපවීමේ අඩුකම, මදිකම. ඒ නිසා පුරවැසි සංවිධානවලට විතරක් නෙමෙයි අපි පුරවැසියන් විදිහට අපි මේ රටේ පුරවැසියන් විදියට සාමාන්‍ය පුරවැසියන් විදියටත් කටයුතු කළ යුතුයි. මේවට සහභාගී විය යුතුයි. මේවයින් කැපවීමෙන් කටයුතු කළා මේ පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මොකද අද අපේ රට තුල විශාල වශයෙන් නීත්‍යානුකූල නොවන අන්දමින් khනිජ කැලීම් සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලින් නිසා මේවා අවිධිමත්ව සිද්ධ වෙන නිසා පරිසරයට දැඩි බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒකම මේ නීති රීති කොච්චර තිබුණත් මේවයින් පැනලා ගිහිල්ලා ඒ කටයුතු සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මේ සංවිධානාත්මක මට්ටමින් මේ කාර්යයන්ට යම් දායකත්වයක් ලබා දීලා මේ පරිසරයට වෙන හානියවම කරගත්තොත් අපිට විශාල වශයෙන් මේ පරිසරය රැක ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි ජල මූලාශ්‍ර ආරක්ෂා කරගත්තේ නැත්නම් අපි අනාගත පරපුරට ජලය හිඟවීමකට ලක් වෙන්න හැකියාව තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව කොයිතරම් ජලයෙන් පෝෂිත වුණත් අවසානයේදී ජලය හිඟ රටක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මේ අවිධිමත් ක්‍රියාවලියට පුරවැසියන් විදියට අපිට කොයි ආකාරයෙන් දායකත්වය ලබා දෙන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳ අපි විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කළ යුතුයි. ඒකම අනවසර වැලිගොඩ දැමීම විශේෂයෙන් සිද්ධ වෙනවා. ඒ තුළ විශේෂ ක්‍රියාවලීන් සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මේ අනවසර වැලිගොඩ දැමීම සිද්ධ වෙන එක ඒකම මැණික් පතල් හැරීම සම්බන්ධව
ඒකම විශේෂයෙන් හිරිගල් කැඩීම සම්බන්ධව විශේෂයෙන් අපි දන්නවා කළුගල් වැඩපොළවල් විශාල වශයෙන් තියෙනවා. ඒ කළුගල් වලවල් වල මේ කාර්යයන් විශාල වශයෙන් සිද්ධ වෙනවා මේ විනාශය. ඒ නිසා ඒවා පවත්වා ගැනීමේදී මේවා පිටිපස්සේ අපි දන්නවා දේශපාලන මැදිහත්වීම් සමහර අවස්ථාවල තිබිච්ච බව අපි දන්නා කාරණය. මේ නිසා මේ දේශපාලන මැදිහත්වීමත් එක්ක මේවා හානිය අවම වෙන විදියට කටයුතු කරගන්න පුළුවන් නම් ඉතාම වැදගත් වෙනවා. ඒකයි මම මීට පෙර කිව්වේ දේශපාලන නායකත්වය ඉතා වැදගත් මේ පරිසර හානිය අවම වෙන ආකාරයට මේ කටයුතු සිදු කිරීම සඳහා. එම නිසා එවැනි අවස්ථා වැළැක්වීමට විශේෂයෙන් පරිසර හිතකාමී සංවිධාන පිහිටවාගෙන දේශපාලන පක්ෂ ભેදකින් තොරව කටයුතු කරන්න පුළුවන් නම් අපේ පරිසරය මීට වඩා සුරක්ෂිත කරගන්න පුළුවන්. මීට වඩා පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා අපි දේශපාලන ભેදකින් තොරව සියලු දෙනා එකතු වෙලා මේ රටේ පුරවැසියන් විදියට එකතු වෙලා අපි සංවිධානාත්මකව ගොඩනැගිලා මේ කාර්යයට මුල පිරුවොත් අපේ රටේ खनिज संपත් පරිහරණයේදී ඇතිවෙන මේ తত্ত্বය අවම කරගෙන පරිසරය ඊටාම සුරක්ෂිත බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒකම තිරසර අවශ්‍යතා සඳහා එහෙම නැත්නම් අනාගත අපේක්ෂා සඳහා මේ ખනිජ සම්පත් පරිභෝජනයේට ඉතිරි කළා ඒ අයටත් මේවයි ප්‍රතිලාභ ලබා ගන්න හැකියාව අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. මේ නිසා අපිට විශේෂයෙන් මෙම කාරණේදී වැදගත් වෙනවා පරිසර හිතගාමී විදියට සංවිධාන පිහිටවා ගැනීම සහ දේශපාලන ભેදකින් තොරව සියලු දෙනා ඒකරාශී වෙලා කටයුතු කිරීම සම්බන්ධව. ඒකම පුරවැසි සංවිධානවල සක්‍රීය දායකත්වය ලබා ගැනීම අපි කොයි ආකාරයෙන්ද සිද්ධ විය යුත්තේ. පරිසර සංවිධාන මගින් ඛනිජ නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳව හිතකර ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන්. හිතකර ආකල්ප වර්ධනය කරලා මිනිසුන් දැනුවත් කරන්න. එහෙම නැත්නම් ප්‍රජාව දැනුවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සංවිධාන ඍජු මැදිහත් වීම තුළ මේ සිද්ධ වෙන කාර්යයට මැදිහත් වෙලා යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා පරිසර සංවිධාන වලට විශාල වශයෙන් වැඩි වැදගත්කමක් දෙන්න පුළුවන්. මේ ඛනිජ නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳ හිතකර ආකල්ප සංවර්ධනය පිළිබඳව. මොකද ප්‍රජාව දැනුවත් කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ තුල පරිසරයට වෙලා තියෙන හානිය තුල අපිට ඇති වෙන හානිය කොයි ආකාරයෙන්ද කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න හැකියාව තියෙනවා. මේ සියලු කාරණාවලට අපිට වැදගත් වෙන ආයතනය තමයි මධ්‍යම පරිසර අධිකාරිය. ඒතර මධ්‍යම පරිසර අධිකාරියේ ඒ තොරතුරු ඔස්සේ ඔබට බොහෝ කරුණු කාරණා ලබා ගන්න පුළුවන්. මේ පරිසරයට කොයි ආකාරයෙන් කටයුතු කරන්න ඕනද? එහෙම නැත්නම් මේ පරිසරයට වෙන හානිය කොයි ආකාරයෙන් අවම කරගන්න අපිට හැකියාව තියෙනවද කියන කාරණේ මධ්‍යම පරිසර අධිකාරියට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒකම මධ්‍යම පරිසර අධිකාරියට විවිධ ආයතන තියෙනවා. මේ සම්බන්ධව කටයුතු කරන ඔබට ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒකම අනපනත් පිළිබඳව නීතිමය තත්ත්වයේ පිළිබඳව ඔබට මේ ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ තුල පරිසරයට ඇති වෙලා තියෙන හානිය අවම කරගෙන මේ ඛනිජ සම්පත් ප්‍රයෝජනෙට ගන්න ඕන කොයි ආකාරයෙන්ද කියන එක මේ මධ්‍යම පරිසර අධිකාරිය හරහා ඔබට විශාල වශයෙන් කරුණු කාරණා තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ නිසා පරිසරයට ඇති වෙන හානි අවම කරගෙන කටයුතු නොකළොත් අපිට අනාගතයේදී මේ පරිසරය සම්පූර්ණ විනාශයටපත් වෙච්ච හායනයට ලක් වෙච්ච පරිසරයක් තමයි දැක ගන්න හම්බ වෙන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් අපි ප්‍රයෝජනෙට ගත යුතුයි. ප්‍රයෝජනෙට ගන්නවා වගේම ඒවා අනාගත පරපුරට රැකලා දිය යුතුයි. ඒ එක්කම පරිසරයට වෙන හානියත් අවම කරලා කටයුතු කිරීම ඊටාම වැදගත් වෙනවා. එහෙනම් දුවේ පුතේ අද අපි ඔබත් එක්ක අද දවසේ 13 ශ්‍රේණියට නියමිත මානුෂ භූගෝල විද්‍යාව පාඩමේ මාතෘකාවක් කෙරෙහි අවධානය යොමු කළේ. අද අපි කතා කරේ බොහොම වැදගත් වෙන මාතෘකාවක්. මොකද අපි ප්‍රජාව විදිහට අපි සාමාන්‍ය මේ රටේ ජීවත් වෙන පුරවැසියන් විදිහට මේ පරිසරයට අපේ ඛනිජ සම්පත් නිසා ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගැනීම තුළ ඇති වෙලා තියෙන පාරිසරික තත්ත්වයන් පිළිබඳව ඒවා අවම කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවයි අපි ඔබත් එක්ක අද දවසේ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළේ. ඉතින් ඔබට පැහැදිලි වෙන්න ඇති පරිසරයට කොයිතරම් හානියක් මේ ඛනිජ සම්පත් ලබා ගැනීමේදී සිද්ධ වෙලා තියෙනවද කියලා. ඔබට වීඩියෝ දර්ශන කීපයක් නරඹන්න අවස්ථාව උදා වුණා. ඒ වීඩියෝ දර්ශන තුලත් ඔබ දැක්ක පරිසරයට කොයිතරම් හානියක් සිද්ධ වෙලා තියෙනවද කියලා. විශේෂයෙන් අපි දන්නවා ගංගාසිතව සිද්ධ වෙන වැලිගොඩ දැමීම මැණික් කෑරීම නිසා විශාල වශයෙන් අපේ පරිසරය විනාශයටපත් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ අනවසර ක්‍රියාවලීන් විධිමත් කරගෙන විධිමත් ආකාරයේ සංවර්ධන සැලැස්මක් තුළ නැත්නම් ක්‍රියාත්මක කිරීමක් තුළ මේ පරිසරය ආරක්ෂා කරගන්න අපිට හැකියාව තියෙනවා. අන්නේ කාරණා පිළිබඳවයි අපි ඔබත් එක්ක සාකච්ඡා කළේ. මම හිතනවා ඔබට විෂය දැනුම එහෙම නැත්නම් විභාගය ඉලක්ක කරගත්ත වැඩසටහනකට වඩා අද දවසේ ඔබත් එක්ක මම කතා කරේ මේ පරිසරයේ ජීවත් වෙන
පුරවැසියන් විදියට මේ පරිසරයට ආදරය කරන පුරවැසියන් විදියට ඔබ පරිසරය ආරක්ෂා කරගන්න කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන කාරණය විශේෂයෙන් 13 ශ්‍රේණිය පමණක් නෙමෙයි පුරවැසියන් විදියට අප සියලු දෙනාටම මේ පාඩම ඉතාම වැදගත් වෙන පාඩමක් විදියට මම සලකනවා. එහෙමනම් ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට වැදගත් වෙනවා මේ ಖನಿಜ සම්පත් පරිභෝජනයත් එක්ක පරිසරයට වෙන හානිය අවම කරගෙන කටයුතු කිරීමේ වැදගත්කමට පෙළ ගැසීම. එහෙමනම් මේ පරිසරය ආරක්ෂා කරගන්න ඔබත් මමත් අපත් සියලු දෙනාම සක්‍රීය දායකත්වය ලබා දෙමු කියලා ඉල්ලා සිටිමින් අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරපු කරුණු මෙතනින් අවසන් කරනවා. එහෙමනම් නැවතත් මෙවන් වූ වැඩසටහනක් තුළින් ඔබ අප හමු වන තෙක් ඔබ සියලුම දෙනාට ආයුබෝවන්.